එන්න activity number 2. අපි මේක මෙහෙමයි. දැන් අපි මේකෙදී වැඩිවීම අඩුවීම ලියලියේ ඉන්නේ නැහැ. කෙලින්ම ලියන්නේ හරබැර. කෙලින්ම ලියන්නේ හරබැර. හරිද? right. මුලින්ම චුට්ටක් ගාන බලමු. දැන් ලියන පොතට යන්න. දැන් දාන්න ලියන පොතේ පළවෙනි දවස ස්මාර්ට් ක්ලාස්රූම් එකේ පළවෙනි දවස. දාන්න හරියට දවස. දවස දාලා හරි. උඩින්ම දාන්න activity number 2. උඩින්ම දාන්න activity number 2. දැම්මද? දැම්මනේ හරි. පහත දක්වා ඇත්තේ ව්‍යාපාරයක මාර්තු මාසයේ සිදුවෙච්ච ගනුදෙනුය. එම ගනුදෙනු එම එක් ගනුදෙනුව දිත්ව සටහන් ළමයි. මේ දිත්ව සටහන් යටින් ඉරක් ගන්න. ඉරක් ඇඳලා එයා ගාව ලියා ගන්න හරබැර කියලා. අද අපි හරබැර ලියනකොට මුලින්ම ලියන්නේ හර ඊට පස්සේ ලියන්නේ බැර. හරිද? මුලින්ම ලියන්නේ හර ඊට පස්සේ ලියන්නේ බැර. right. මුලින්ම ගාන කියවලා දෙක තේරුම් ගන්න දෙක එන්න දෙක පෙන්නන්න. දිත්වයේ පෙන්න යන්න මුලින්ම. ගාන හැමෝටම පැහැදිලිව දැන් බෝඩ් එකේ පේනවා කියලා පේනවනේ. බෝඩ් එකේ පේනවා කියලා පේනවනේ අගුලක් නැහනේ. මාව හොඳින් ඇහෙනවනේ. පිටු භාගේ පටන් ගන්න එපා. ඔය ශේෂ පිරික්සුම යටින් නේද අහන්නේ? එපා. අනිවාර්යෙන් අලුත් පිටුවකට යන්න. මුලින්ම පැන්සලක් අරන් ගානට එන්න හරියටම. හරිද? ගානට ආවද? ගානේදී ඉන්නේ. හොඳයි. අපි දන්නවා transactions can be divided into two parts. ගණදෙනු ප්‍රධාන කොටස් දෙකකට වර්ග කරන්න පුළුවන් ප්‍රධාන වශයෙන්. එකක් මොකද්ද? මුදලට සිදුවන ගනුදෙනු cash transactions, otherwise transactions in cash. අනිත් එක ණයට සිදුවන ගනුදෙනු credit transactions, otherwise transaction in credit. පැහැදිලි? හරි. කොහොම හරි transactions කොටස් දෙකයිනේ අත්පිට සහ ණයට. අපි බලමු මේ transactions 10න් මුදල් ඒව මොනවද ණය ඒව මොනවද කියලා. බලමුද? පළවෙනි එක මොකද්ද? මුදල්. දෙවෙනි එක කියවන්න මුදල්. තුන්වෙනි එක මුදල්. හතරවෙනි එක මුදල්. පස්වෙනි එක පේනවනේ. පස්වෙනි එක මොකද්ද? ණය. එයා පොඩ්ඩක් රවුම් කරගන්න මෙහෙම පොඩියට රවුම් කරගන්න. හයවෙනි එක මුදල්. හත්වෙනි එක මුදල් සම්බන්ධයි. අටවෙනි එක ණය වගේ නෑ. ණය තමයි නමුත් සල්ලි සම්බන්ධනේ. නේද? ඒක තියන්න. නවවෙනි එක මුදල්. දහවෙනි එක ණය. මේ දෙක රවුම් කරන්න. මේ හතර මේ හැම එකේම කවුද ඉන්නේ දරුවෝ? මුදල්. ඒ නිසා පොඩ්ඩක් ඉන්න. මුදල් කොහොමත් ඉන්නවා ප්‍රාග්ධන යටින් ඉරක් අඳින්න. හරිද? මුදල් කොහොමත් ඉන්නවා ප්‍රාග්ධන යටින් ඉරක් අඳින්න. නිකන් මුදල් පේන්නේ නැහැනේ සමහරුන්ට පැත්තක මුදල් කියලා ලියන්න. ලේසිනේ එතකොට මුදල්. ටියුට් එකේ පැන්සලෙන් ඩබල් හරියක් ලියන්න. භාණ්ඩ තොගයක් ගත්තා. මුදල් යටින් ඉරක් ගහන්න. ලියන්න භාණ්ඩ ගත්තාම කියන්නේ ගැණුම් කියලා. භාණ්ඩ කියලා කියන්නේ නෑ දැන්. ගැණුම් කියලා කියන්නේ මේක අච්චු පොතේ ඇක්ටිවිටි එකක්. කුලී ගෙව්වා. කුලී යටින් ඉරක්. කුලිය නෙමෙයි කුලී යටින් ඉරක්. පැත්තක වචනේ මුදල්. අත්පිට විකුණුවා. මෙහෙම ලියන්න. විකුණුම් කියලා ලියන්න. විකිණීම කැතයි. විකුණුම් අනිත් වචනේ මුදල්. විකුණුම් අනිත් වචනේ මුදල්. මේ තාම වචන දෙක පෙන්නනවා. මේ මොකද්ද කරන්නේ? තාම වචන දෙක පෙන්නනවා. පහ එපා. පහ අතාරින්න. අයිතිකාරයා ගහලා ලියන්න වචනේ ගැනිලි. පෞද්ගලික පරිහරණයට ගැනීම කියන්නේ ගැනිලි. පැත්තක ලියන්න අනිත් වචනේ මුදල්. වැටුප් ගෙවලා. වැටුප් යටින් ඉරක් වචනේ මුදල්.
බැංකු ණය ලබා ගත්තා. බැංකු ණය යටින් ඉරක් වචනේ මුදල්. ස්ථාවර තැන්පතුවක් ආරම්භ කළා. ස්ථාවර තැන්පතු වචනේ අනිත් එක මුදල්. දැන් හැමෝටම ditthව බලපෑමට යන්න කලින් ditthව සදාහනට යන්න කලින් ditthව කියන එක පේනව නේද? right. ණයට විකුණුවා එක පොඩ්ඩක් අතාරින්න. එක චුට්ටක් අතාරින්න. ණයට ගත්තාම ලියා ගන්න එක වචනයක් ගැනුම්. ගැනුම් සල්ලි වලට ගත්තත් ගැනුම්. මේ හලෝ මේ 2 සහ 5 බලන්න. 2 සහ 5 බලන්න. දෙකේම තියෙන්නේ මොනවාද? ගැනුම්. පැහැදිලිද? right. හැබැයි ණයට නිසා පැත්තක ලියා ගන්න පොඩියට ඔය පැන්සලෙන්ම ණය හිමි. ණයකාරයෙක් ඇති වුණා. කඩේට ආවේ සීතා. එයා ණය ගැති. එයාට විකුණුවා. කඩේට ආවේ යුනිලිවර්ස් වෑන් එක, කොකාකෝලා ලොරිය. අපි ණය වුණා, ණය හිමි. ණයට විකුණුවා ලියා ගන්න වචන දෙක ණය ගැති අනික විකුණුම්. ණය ගැති සහ විකුණුම්. පැහැදිලිද? ලිව්වද? අඩුපාඩුවක් මොන හරි අහගන්න තියෙනවද වචන දෙක සම්බන්ධයෙන්? මගෙන් මුකුත් අහගන්න ඕනේද? ඕනේ නැනේ නේ? right. දැන් අපි එනවා මේ ගාන කරන්න අපේ ලියන පොතට. අපි එනවා ලියන පොතට. නිකන් නෙමෙයි අපි එන්නේ. නිකන් නෙමෙයි අපි එන්නේ. හරබැර chart එකත් අරගෙන. ඒ නිසා හැමෝම ටියුට් එකේ ඔය ඉන්න පිටුවෙත් ඉන්න. ටියුට් එකේ 25 පිටුවක් ඕනේ. හරිද? හරි. මං වැඩේ ලේසි වෙන්න මෙහෙම කියන්න. දැන් අපි දැක්ක transactions 10ක් මෙතන තිබ්බා. ඕකෙන් 8ක් මුදල් නේද? 8ක් මුදල්, 2ක් ණයට. 2ක් ණයට සිදු වෙච්ච ඒවා. මුදල් කියන්නේ මොකද්ද වර්ගය? මුදල් කියන්නේ වත්කමක්. ඔයා ලියන්න එපා බලන් ඉන්න. වත්කම් වැඩි වෙනකොට හර, අඩු වෙනකොට බැර. මොකද්ද? මුදල් වැඩි වෙනකොට මුදල් හර, මුදල් අඩු වෙනකොට මුදල් බැර. මේක පසුව හිතමු. ඒක ලොකු දෙයක් නෑ. හරිද? right. දැන් දාන්න වාගේ පොතේ activity number 2. activity number 2. activity number 2. right. අපි ඉන්නේ පිටු අංක 29 පේනවනේ. ඔන්න පිටු අංක 29 හරිනේ. හරි. දාන්න මේ මාජින් කියලා දාන්න මේ මාජින් එක. right. පාඩපෑන් කැමති ආකාරයෙන් දාන්න මාජින් එකට කිට්ටු කරලා ලස්සන පාඩපෑනකින් දාන්න දවස. තුනයි එක. දැන් 3 1 හිතන්න. අයිතිකාරයා සල්ලි ව්‍යාපාරයට ගෙනාවා. දැන් ව්‍යාපාරේ සල්ලි මොකද උනේ? වැඩි වුණා. මුදල් කියන්නේ මොකද්ද? වත්කමක්. වත්කම් වැඩි වීමට කියන්නේ මොකද්ද? හර. අපි කලින් මේක පොඩක් ප්‍රැක්ටිස් වුණා. ඒ නිසා දැන් ලියන්නේ මෙහෙමයි. මුදල් කියන්නේ වත්කමක් නිසා. සල්ලි වලින් හිතන්නේ සල්ලි ආවොත් හර. කොටුවක් ඈඩ් කරන්න. කොටුවක් හරි කොටු දෙයක්. කොටුවක් එක කොටුවක් ඇද එක කොටුවක් ඈඩ් කරන්න. ඈඩ් කරලා ලියන්න මෙහෙම. මුදල් හරිද? මුදල් වැඩි ඕනේ කොටු 4ක් ඈඩ් කරන්න. කොටු 4ක් ඈඩ් කළා ගිණුම මුදල් ගිණුම ඈඩ් කරන්න කොටු 2ක් විතර. හර
හර ඈඩ් කරන්න කොටු දෙකක් විතර. මේ ඈඩ් කරපු කොටු ගාන ඒක තව පොඩ්ඩකින් මම මකනවා. ලක්ෂ 2යි. උඩින් දාන්න රුපියල් ලක්ෂ 2යි. මුදල් ගිණුම හර ලක්ෂ 2යි. පැහැදිලිද? ඕකේ. දැන් අපිට හම්බෙච්ච අනිත් වචනේ මොකද්ද? ප්‍රාග්ධන කියන වචනේ හම්බුනේ නේද? ලියන්න අනිත් වචනේ රූල් යවන්න එපා. පාට මාරු කරන්න අවශ්‍ය නැහැ. ප්‍රාග්ධන ගිණුම මම කියන්නේ ප්‍රාග්ධන ගිණුම බැර කියලා හිතන්න ඕනේ නැහැ. බැර තමයි. අපි මෙච්චර කල් පුරුදු වුණා හර වුණොත් බැර වෙනවා. නේද? බැර වුණොත් හර වෙනවා. මට කලින් ලියන ළමයි චුට්ටක් අහන්න. මුලින්ම ලියන්නේ හර සටහන. මාත් එක්කම යන්න පොඩ්ඩක්. ඊට පස්සේ ඔබට මම අනිවාර්යෙන් අවස්ථාවක් දෙනවා. ප්‍රාග්ධන ගිණුම බැර. බැර තමයි ළමයි. ඇයි බැර තමයි කියන්නේ? අපි දන්නවනේ. මොකද්ද අපි දන්නේ? අපි දන්නවනේ ප්‍රාග්ධනයේ වැඩිවීමට කියන්නේ මොකද්ද? බැර තමයි. හරිද? right. ප්‍රාග්ධන ගිණුම බැර ලක්ෂ 2යි. උඩින් රුපියල් දාපු නිසා ආයි දාන්න අවශ්‍ය නැහැ. දැන් ක්‍රමේ තේරෙනවද? කැමති ආකාරයෙන් පාට ගන්න ඔයගොල්ලෝ. මාත් වැඩි පාට මාරු කරන්නේ. දාන්න ඊළඟ දවස දාන්න ඊළඟ දවස රුලක් යවන්න 3යි 2 50000ක බඩු ගත්තා. හොඳ ළමයි වගේ හිතන්න බඩු ගන්නකොට සල්ලි එනවද යනවද? මොකද කියන්නේ? බඩු ගන්නකොට සල්ලි එනවද යනවද? ඔයා ව්‍යාපාරේ ව්‍යාපාරේ කරන්නේ ඔයා මුදලාලි. ඔයා කඩේට බඩු ගත්තා. මොකද ආවේ සල්ලි ගියා. සල්ලි ගියා නම් මුදල් මම මොකද්ද කිව්වේ? සල්ලි ගියා නම් මම මොකද්ද කිව්වේ? මුදල් බැර. සල්ලි ගියා නම් මුදල් බැර. නේද? එහෙනම් හර වෙන්නේ කාටද? අපි ලියමු. එහෙනම් හර වෙන්නේ කාටද? අනිත් වචනෙට. මොකද්ද වචනේ? ගැනුම්. පාට මාරු කළා මං වා කැමැත්තක් රුලක් යවුවා. මේ අතර රුලක් යවුවා. එදා වගේ 4ක් යවන්න එපා. අද කෙලින්ම හර බැර ලියන්නේ අපි. ටික වෙලාවකින් හොඳටම හරියයි. අර පරතරේ මුදල් යටින් ප්‍රාග්ධන යටින් ගැනුම් ගිණුම යටින් ගිණුම යටින් ගිණුම. හරිද? ගැනුම් ගිණුම හර. දැන් කෙනෙක් අහයි සර් ඇයි සර් ගැනුම් හර වෙන්නේ? බාණ්ඩ ගත්තාම බාණ්ඩ එනවනේ. තොගයක් වැඩිවීම වත්කම් වැඩිවීම හරනේ. එහෙම ආවත් හර. නමුත් මං කියන්නේ එහෙම හිතන්න එපා. ගන්නේ විකුණන්න. විකුණුම් කියන්නේ ආදායම. මම මේ කියන පොඩි වාක්‍ය අහන්න ඔක්කොම මතක කළා. විකුණුම් කියන්නේ ආදායම, ගැනුම් කියන්නේ වියදම. මෙච්චරයි. විකුණනවා කියන්නේ හම්බ කරනවා ආදායම. අපි හම්බ කළොත් අපි කනවා ආදායම. හම්බ කරන්න බඩු ගන්නවා කියන්නේ වියදම. තේරුණාද? ඒ නිසා වියදමක් වැඩිවීමට ලූකා ෆැසියෝලි කිව්වේ හර. දාන ඉලක්කම 50000යි. ලියන්නේ ඒක යටින් මුදල් ගිණුම බැර තීරුවට 50000යි. හරිනේ? ඕකේ. අද වැඩ කරන්න ගිණුම් කොලෙත් ඕනේ වෙනවලු. පසුව බලමු ගිණුම් කොලේ කොළ 3ක් දුන්නේ කොළ 3ක්. තාම එකක්වත් පාවිච්චි කරලා නැහැ. දැන් මේ පසුව කියන්න. හරි ඊළඟ දවසට එන්න. පාට කැමති ආකාරයෙන් ගන්න බබෝ. දාන්න රූලක් යවලා 3යි 3. සල්ලි ආවද ගියාද? සල්ලි ගියා නම් මුදල් හරද බැරද? මේ තියෙන්නේ. සල්ලි ආවොත් මුදල් හර, සල්ලි ගියොත් මුදල් බැර. මේ මුදල් වැඩි වුණොත් මුදල් හර, මුදල් අඩු වුණොත් මුදල් බැර. ලියන්න. ඒ නිසා මේකේ මුදල් බැර නිසා හර වෙන්නේ කාටද? ලියන්න. කුලී ගිණුම හර. මාසික කුලී කියලා ලියන්න එපා කැතයි. කුලී ගිණුම හර. හර යටින් හර, බැර යටින් බැර. එක ලයින් එකේ ගිණුම යටින් ගිණුම එක ලයින් එකේ.
එක ස්ථාන යටින් එක ස්ථාන, දස ස්ථාන යටින් දස ස්ථාන, සිය ස්ථාන යටින් සිය ස්ථාන එක ලයින් එකේ කුලී ගිණුම හර. ඇයි සර් කුලී ගිණුම හර කියලා ලිව්වේ? කුලී කියන්නේ වියදමක්, ව්‍යාපාරේ වියදම් වැඩි වුණා, වියදම් වැඩි වීමට කියන්නේ හර. නමුත් එච්චර සීරියස්ලි හිතන්න එපා, එච්චර සිරා කරන්න එපා ගෑනු ළමයි. සල්ලි ගියා, මුදල් ගියා, මුදල් බැර නම් අනිකට හර දෙන්නනේ කොහොමත් ඉන්නේ නේද? රයිට්. මුදල් ගිණුම බැර. හරි. එන්න ඊළඟ එකට ලියලා ඉවර කරන්න. ඒක බෝඩ් එක පැහැදිලිව පේන්නේ නැත්නම් chat එකට දාන්න. පැහැදිලිව පෙනී යුතුයි. පැහැදිලිව පේන්නයි මේ ක්‍රම හදලා තියෙන්නේ ඔබ වෙනුවෙන්. හරිනේ වැඩේ. මේ දක්වා ඉවරද? right. කෝ chat එක පාවිච්චි වෙන්නේ නැහනේ. ඊළඟ පිටුවට sorry මම යන්නම් ඊළඟ අලුත් page එකක්. ඔයා ඔහොම ඉන්න. රුලක් යවන්න. දාන්න 3යි 4. කොටුවක් ඈඩ් කරන්න. කොටුවක් ඈඩ් කරන්න. ලියන්න මොකද්ද? ලියන්න කලින් කියවන්න 3යි 4. භාණ්ඩ විකුණුවා. ඔයා මුදලාලි. මං කස්ටමර්. මං ආවා. මුදලාලි මට දෙන්න මුදලාලි, බඩු ගොඩාක් දෙන්න මුදලාලි. ඔයා විකුණුවා. සතුටුයි, සල්ලිත් ආවා. සල්ලි වැඩි වුණා. ලියන්න. මුදල් වලින් මුලින්ම හිතන්න. මුලින්ම සල්ලි වලින් හිතුවොත් වැඩේ ලේසි. මුදල් ගිණුම යටින් ගිණුම වැඩි වෙච්ච නිසා මුලින්ම ලිව්වේ අපි හර. මුදල් ගිණුම හර 70000යි. Cute pack 1 සෙමිනාර් එක මිස් කරගන්න බෑ. හොඳට කරගන්න ඕනේ හැමෝම. මුදල් ගිණුම හර 70000යි. විකුණුම් කියන්නේ ආදායමක්. ආදායම් වැඩිවීමට කියන්නේ බැර 70000යි. විකුණුම් ගිණුම බැර 70000යි. ඔය හරබැර chart එක මහ ලොකුවට කටපාඩම් කරන්න එපා. ඕකේ කටපාඩම් කරන්න මහ ලොකු දෙයක් නැහැ. මම සරල අවබෝධයක් දීලා තියෙනවා. ඒකත් එක්ක පාඩම් කරලා ලාවට අවබෝධයක් ගන්න. ගණන් හදන්න, ප්‍රැක්ටිස් කරන්න පුළුවන් වෙනවා. මම Q&A session එකක mic ටික පොඩ්ඩක් on කරගෙන ප්‍රශ්න ටිකක් පසුව අහන්නම්. Q&A session වලට සහභාගී වෙන්න. අපි ඉස්සරහට Q&A session දෙකක් දෙන්නේ නැහැ. busy වැඩි පොඩ්ඩක් මේ දවස්වල. අපි ඉස්සරහට හොඳ night time එකක් අල්ලලා Q&A session එකයි දෙන්නේ. හැමෝටම එන්න පුළුවන් හොඳ වෙලාවක් දෙන්නම්. රුලක් යවන්න දැන්. 3යි 5 ලියන්න එපා. 3යි 5 ලියන්න එපා. චුට්ටක් ඉන්න. 3යි 5 කියවන්න රුලක් යවලා. භාණ්ඩ ණයට ගත්තා. මේ තියෙන්නේ සල්ලි වලට ගත්ත එක. මේ තියෙන්නේ සල්ලි වලට ගත්ත එක බලන්න. ඉස්කෝලේ කැන්ටිමෙන් සල්ලි වලට කෑම කෑවා. සල්ලි ගියා, බඩ පිරුණා. ගෙවල් ගාව කඩෙන් සල්ලි වලට අයිස්ක්‍රීම් කෑවා. සල්ලි ගියා, හිත පිරුණා. ඉස්කෝලේදී බඩ පිරුණා, අයිස්ක්‍රීම් කෑවහම ගෙවල් ගාව කඩෙන් හිත පිරුණා. කොහොම හරි සල්ලි ගියානේ. ඉස්කෝලේ කැන්ටිමෙන් ණයට කෑවේ. ආන්ටි හෙට දෙන්නම්. අද ෆර්ස්ට් එක දාලා අවිල්ලා බනිස් කෙඩියයි කිරි පැකට් එකයි දෙන්න ආන්ටි. ෆිට් නම් දෙයි. අඳුරනවා නම් දෙයි. හිතවත් නම් දෙයි. දුක හිතිලා දෙයි. පව් කියලා හිතලා දෙයි. හෙට සල්ලි අනිවාර්යෙන් ඉල්ලයි. බඩ පිරුණානේ. ණයට කෑවා, බඩ පිරුණා. හැබැයි දැන් මොකද්ද වෙන්නේ? ඇන්ටි පස්සෙන් එනවා. ඒ මොකටද? ඇයි ණය ඉල්ලගෙන? ඇන්ටි කෙරෙහි වගකීමක් ඇති වුණා.
සල්ලි වලට කෑවොත් ඒත් බඩ පිරුණා. ණයට කෑවොත් ඒත් බඩ පිරුණා. සල්ලි වලට කෑවහම සල්ලි ගියා. ණයට කෑවහම බැඳීමක් ඇති වුණා. වගකීමක් ඇති වුණා. ඒ නිසා හොඳට මතක තියාගන්න සල්ලි වලට ගත්තත් ණයට ගත්තත් ගැනුම් ගිණුම හර. හරිද? ගැනුම් ගිණුම හර ඒක වෙනස් වෙන්නේ නැහැ. සල්ලි ගියාම මුදල් බැරනේ. ණයට ගත්තාම වගකීමක් වැඩි වෙනවා. ඒ නිසා අර අනිත් වචනට බැර කරන්න. දැන් මොකද්ද වචන දෙක? ගැනුම් සහ ණය හිමි. ලියන්න. ගැනුම් කියන්නේත් ගිණුමක්, ණය හිමි කියන්නේත් ගිණුමක්. ගිණුම කියලා ලියද්දි මම නම් දන්නේ නැහැ බබෝ සිංහල හරියටම ඕනේ ක්‍රමයකට ලියන්න. අච්චු පොතේ දීපු වචනේ කොහොම තියෙනවද දන්නේ නැහැ. මෙහෙම තියෙන්නේ සාමාන්‍යයෙන් ගිණුම. මෙහෙම තියෙන. මේක තමයි මේක වැරදි මේක හරි. ටෙක්ස්ට් බුක් එකේ තියෙන්නේ මෙහෙම. හරිද? ඉන්න පොඩ්ඩක් මේක මකා ගන්න. right. දැන් මොකද්ද වෙන්නේ? මං කිව්වේ මොකද්ද වෙන්නේ? ගැනුම් ගිණුම හර ණයට ගත්ත නිසා ණය හිමි ගිණුම බැර. ඉස්සෙල්ලා ගානේ ගැනුම් හර මුදල් බැර. දැන් ගානේ ගැනුම් හර ණය හිමි බැර. මේ ළමයිට මේවා තේරුණාද? ඒ සම්බන්ධයෙන් ගැටලුවක් නම් chat එකට දාන්න ඉක්මනට. දෙන්න පුළුවන් පිළිතුරක් තියෙනවා නම් මයික් එකෙන් මෙහෙම දෙන්න, නැත්නම් ප්‍රයිවට් chat එක හරහා දෙන්න. නෑ ෆිට් සර්. හා ෆිට් තමයි. very good. ගැටලුවක් තියෙන එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා කියලා පේනවා. හරි. මෙන්න මේක බලන්න. ඔයාගේ 3.3 බලන්න. sorry ඔයාගේ 3.2 බලන්න. සල්ලි වලට ගත්තාම මුදල් ගියා. නේද? භාණ්ඩ ආවා. ණයට ගත්තාම මුදල් ගියේ නෑ. භාණ්ඩ ආවා. දෙකේම එක දෙයක් වුණා. භාණ්ඩ ආව නිසා ගැනුම් ගිණුම දෙකේම හර. පේනවද? දෙකේම ගැනුම් ගිණුම හර. පේනවද? සල්ලි ගියේ එකේ මුදල් බැර. ණය හිමි කියන්නේ මම දැන් කියන්නම්. ණය හිමි කියන්නේ වගකීමක්. හරිද? ණයට ගත්තාම වගකීම් වැඩි වුණා. වගකීම් වැඩි වීමට ලූකා ෆැසියෝලි මොකද්ද කියලා තියෙන්නේ? බලන්න ඕනේද? මේ තියෙන ලූකා ෆැසියෝලි කියපු එක. මෙතන උනේ මෙන්න මේ දේ. මෙතන වෙච්ච දේ මෙච්චරයි. ඔන්න බලාගන්න. භාණ්ඩ ගත්තා. හරිද? භාණ්ඩ ගත්තා. වියදමක් වැඩි වුණා. හර. පේනවද? වගකීමක් වැඩි වුණා. බැර. වියදමේ නම ගැනුම්. ගැනුම් හර වගකීමේ නම ණය හිමි. දැන් තේරුණාද? දැන් පැහැදිලිද? right. එන්න 3.6ට. දැන් පැහැදිලිනේ? හොඳයි. දැන් මොකද කියන්නේ? ආයමත් කියලා දෙන්න කියපු කෙනා, නෝ කියපු කෙනා, ෆිට් මදි කියපු කෙනා. දැන් මොකද කියන්නේ? ෆිට් තමයිනේ. තව අඩුපාඩු ඇති අපි ඒව හදාගමු. right. ඊළඟ දවසට යන්න වෙලාව යනවා මාර යෑමක්. 3.6 ඉක්මන් කරන්න. 3.6. අයිතිකාරයා සල්ලි ගහලා. සල්ලි ආවද ගියාද? සල්ලි සම්බන්ධයෙන් හිතන්න තියෙන දේවල් දෙකයි. සල්ලි ආවද ගියාද එච්චරයි. සල්ලි ආවොත් වත්කමක්. මේ සල්ලි ආවොත් වත්කමක් මේ. වත්කම් වැඩිවීම හර. පේනවනේ? වත්කම් අඩුවීම බැර. පේනවනේ? දැන් මේක උනේ සල්ලි ගියා. නේ? සල්ලි ගිය නිසා මුදල් අනිවාර්යෙන් බැර. සල්ලි ගිය නිසා මුදල් බැර. එහෙනම් හර වෙන්නේ කාටද ලියන්න? රුලක් යවලා පටන් ගන්න. ගැනිලි ගිණුම හර. ගැනිලි කියන්නේ හිමිකමක්. හිමිකම් අඩු වෙච්ච නිසා ගැනිලි ගිණුම හර
10000යි. ගැනලි ගිණුම හර 10000යි. සල්ලි ගිය නිසා මුදල් ගිණුම බැර 10000යි. ඉවර කරන්නේ හරි. තනියෙන් කරන්න 7 වෙනිදා. තනියෙන් කරන්න 7 වෙනිදා. හරියටම වරද්දන්න බෑ. දහයම කරලා ඉවරයි. very good. නියමයි. වැටුප් ගෙව්වා. වැටුප් සහ මුදල්. දාන දවස 3.6 3.7 සල්ලි ගිය නිසා මුදල් බැර මුලින්ම ලියන්නේ අපි හර එක. ඒ නිසා වැටුප් ගිණුම හර 20000යි. මුදල් ගිය නිසා මුදල් ගිණුම බැර 20000යි. ඒක හරණේ ගොඩක් අයගේ. මුලින්ම හර එක ලියන්න රුලක් යවන්න. ඇයි සර් එදා කිව්වේ මුලින්ම හර ලියන්න ඕනේ නැහැ කියලා? ඒ එදා මේ අද. ඒ එදා මේ මෙදා. අපිට එදා අවශ්‍ය වුණේ අඩුම ගානේ හරබැර කළා බලන්න. හරබැර වෙනවද කියලා. දැන් අපිට හරබැර ටිකක් පුළුවන්. ඉතින් පුළුවන් වෙලාවේ චුට්ටක් වැඩ දාමු. මුලින්ම හර ලියමු. එහෙම මුලින්ම හර ලියන්න කියලා නීතියක් නෑ. නමුත් ලියමු. අර කියවෙන්නේ හරබැර න්‍යාය කියලා නේකයි. 3.8 බැංකු ණයක් ගත්තා. අනිවාර්යෙන් සල්ලි ආවා. සල්ලි ආවා. ලේසිනේ වැඩේ. මුදල් ගිණුම හර මුදල් ගිණුම හර ලක්ෂ 2යි සල්ලි ආවා. අනිත් වචනේ බැංකු ණය ගිණුම යටින් ගිණුම වගකීමක් වැඩි වුණා බැර. ඔක හරබැර chart එකෙන් ඔන්නම් දාලා බලමු. මේ සල්ලි ආවා. මුදල් කියන වත්කම වැඩි වුණා. මුදල් වත්කම වැඩි වුණා මේ. බැංකු ණය කියන වගකීමත් වැඩි වුණා මේ. බලන්න ලූකා ෆැසියෝලි එන අණ්ඩයා. ඒ කියන්නේ එහෙම අණ්ඩයා කියලා කියන එක හරිය නෑ ගණිතඥයෙක්. accounting වල පියා, father of accounting and bookkeeping. පොත් ලැබීමේ සහ ගිණුම් කරණයේ පියා. කපටියෙක් කියලා කිව්වේ නිකන් විහිළුවට. එයා ගාන්ට chart එක හදලා තියෙන්නේ ආයි කාටවත් මුකුත් කියන්න බෑ. කිසිවක් හරහර වෙන්නේ නැහැ, කිසිවක් බැර බැර වෙන්නේ නැහැ. ඔක්කොම වෙන්නේ හර බැර. හරිද? right. තුනයි 9. ආයක බලා ගන්න හරි බලා ගන්න. 3යි 9. දාන්න 3යි 9. මොකද කියන්නේ? සල්ලි ගියාද? ඕ දැන් මෙහෙමයි ස්ථාවර තැන්පතුවක් කියන්නේ අපි තව අවුරුද්දකින් දෙකකින් සල්ලි ගන්න බැංකුවේ ගිහින් සල්ලි තැන්පත් කරනවා. හරිද? එතකොට තැන්පත් කරන්නේ අපේ සල්ලිනේ. අපේ සල්ලි යනවා. මුදල් යනවා. මුදල් බැර. අනිත් කෙනාට හර. ස්ථාවර තැන්පතු කියන්නේ ආයෝජනයක්. ස්ථාවර තැන්පතු ගිණුම හර සල්ලි ගියා මුදල් බැර. ඒ නිසා ස්ථාවර තැන්පතු හර 10000යි. 10000යි. මුදල් ගිණුම
බැර 10000යි. ස්ථාවර තැන්පතු ගිණුම හර මුදල් ගිණුම බැර. අන්තිම එක 3.10. තුනයි 10 කරන්න මට හිතෙනවා යන්න කියලා 3.4ට 3.4ට යන්න. රයිට්. ඔයා කඩේ මුදලාලි මම ආවා. ඔයා මට සල්ලි වලට විකුණුවා. ඔයාට සල්ලි ලැබුණා. ඔයාගේ විකුණුම් ආදායම් වැඩි වුණා. නේද? එහෙම නේද? පැහැදිලි? දැන් අද ඔයා ණයට විකුණන ණයට. ඔයා ණයට විකුණද්දී ඔයාගේ විකුණුම් වැඩි වෙනවා. හැබැයි සල්ලි ලැබෙන්නේ නැහැ. ඔයාගේ විකුණුම් වැඩි වෙනවා. දැන් මම කඩේට ආව ණයට බඩු ගන්න. ඔයා මට ණයට විකුණුවා. මම මේ කියනේව තේරෙනවද? ඔයා කඩේ මුදලාලිනේ. ඔයා මට ණයට විකුණුවාම ඔයාට සල්ලි ආවේ නැහැ. හැබැයි ඔයාගේ ණය පොතේ ලියාගත්තා චතුරංග අමරසූරිය 5000යි කියලා. මොකක්ද ඔයා ලියාගත්තා ඔයාගේ ණය පොතේ? චතුරංග අමරසූරිය 5000යි කියලා ලියාගත්තා. නැත්නම් මෙහෙම ලියුවා කොමර්සර් 5000යි කියලා ලියාගත්තා. හරිද? ඒ කියන්නේ ඔයාට සතුටුයි. මම දැක්කහමත් ඔයාට සතුටුයි එහෙමනේ. ඇයි? ඔයාට මගෙන් 5000ක් එන්න තියෙනවා. මම කියපේක තේරුණාද? දැන් මම කවුද ඔයාගේ? මොකද්ද? මම කවුද ඔයාගේ? ණය ගැතියෙක්. මම ඔයාගේ වත්කමක්. මම ඔයාගේ සම්පතක්. දැන් මගේ නම මොකද්ද? මම ණය ගැතියා. පැහැදිලිද? හරබැර chart එකෙන් පෙන්නන්නම් මේ සීන් එක. ඔයාගේ වත්කම් පෙන්නන්න ගියාම චුට්ටක් හෙල්ලනවා පොඩ්ඩක් ඉන්න. වත්කම් වැඩිවීම හර. පැහැදිලිද? ඔයාගේ වත්කමක් වැඩි වුණා. ඒ අතර ඔයාගේ ආදායමක් පේනවනේ. ආදායමක් වැඩි වුණා මේ. වත්කම් වැඩිවීම හර විකුණුම් වැඩිවීම බැර. අපි ලියමු. ලියන්න බබෝ. මේක බලන් ලියන්න. මුදල් වෙනුවට ණය ගැතිය එච්චරයි. මුදල් වෙනුවට ණය ගැතිය එච්චරයි. ණය ගැති එකම දේ සල්ලි හම්බුන්නේ නැහැ. ලැබෙන්න තියෙන සල්ලි වැඩි වුණා. ණය ගැති ගිණුම හර වත්කමක්. මම සම්පතක්. කවදා හරි මගෙන් මුදල් ලැබෙයි 60000. හැබැයි ඉතින් ඔයාට සතුටුයි. ඔයාගේ බඩු විකුණුණා. ඔයාගේ විකුණුම් ආදායම වැඩි වුණා. විකුණුම් ගිණුම බැර 60000යි. ලියාගන්න. මට කලින් 10ම ඉවර කරපු අය chat එකට දාන්න finish නෑ පා ඕනේ නෑ මාත් එක්කමනේ කරමු කියලා අපි කතා වුණේ. right. දැන් අපි ලෑස්ති වෙන්නේ මෙහෙම දෙයකට. මම දැන් අද activity number 3 වාට කරන්නේ නැහැ කියලා පොඩ්ඩක් තීරණය කළා. ටයිම් අවුලක් එන නිසා අපි ලබන සතියේ activity number 3 කරනවා නිකන් නෙමේ ගිණුම් මැදලා ශේෂ කරලා ශේෂ පිරික්සුම ඇඳලා ලබන සතියේ වැඩ කරද්දි ගිණුම් කොලේ ඕනේ. ගිණුම් කොල 3ක් දුන්නා නේ. ඒකෙන් එක කොලයක් ලබන සතියේ ඕනේ. හරිද? හරි. එහෙනම් මම අද ඔයත් එක්ක වැඩිපුර පොඩ්ඩක් හරබැර කරානේ. වැඩිපුරත් නෙමෙයි අපි ටිකක් හරබැර කරානේ. හරබැර සම්බන්ධයෙන් ප්‍රශ්න මොනවද තියෙන්නේ? මේකේ පොඩ්ඩක් අපි උත්තරේ ලස්සනට බලමුද? මේකේ උත්තරේ පොඩ්ඩක් බලලෙමුද අපි? ඉක්මනට බලන්න අඩුපාඩුවක් තියෙනවා නම් හදාගන්න. පළවෙනි එක මුදල් හර ප්‍රාග්ධන බැර. මොකද්ද මේ ට්‍රාන්සැක්ෂන් එක? අයිතිකරු ව්‍යාපාරයට සල්ලි ලක්ෂ 2ක් ගෙනාවා.
දෙවැනි එක තොගයක් ගැනීම 50000යි සල්ලි ගියා ගැනුම් හර. කුලී ගෙව්වා සල්ලි ගියා කුලී වියදම් වැඩි වුණා. 3.4 විකුණුම් ආදායම් වැඩි වුණා සල්ලි ආවා. බාණ්ඩ ගත්තා ගැනුම් හර ණය හිමි බැර. බලන්න මේ දක්වා අවුලක් නැහැ නේද කියලා. අවුලක් නැහැ නේද මේ දක්වා. කළා නේ තියෙන හැමෝම. අන්තිම ටික බලාගන්න. අන්තිම ටික බලාගන්න.